සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින ලක්දිව රජුන් කළ පින්කම් දේශනා මාලාවේ අද දවසේ කරන දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් සිල්වියා මෑණියන්, පී.ඒ. ගාත් මහතා සහ ඩොමිනික් ප්‍රනාන්දු පුතණුවන් විසින්. පින්වත්නි, අපි මේ දිනවල කතා බහ කරමින් සිටින්නේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා විසින් කරන ලද පුණ්‍ය කර්මයන් පිළිබඳව. අපි පසුගිය වැඩසටහනේදී මූලික හැඳින්වීමක් මේ රජතුමා පිළිබඳව කතා බහ කළා. එතකොට අපි දන්නවා මහා වංශයේ පින්වත්නි පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට තමයි මේ මහතෙරුන් වහන්සේලා මේක රචනා කරලා තියෙන්නේ. මුල්ම කොටස, ඒ කියන්නේ විජය රජුරුවන්ගේ නම් මහසෙන් රජතුමා දක්වා තියෙන පරිච්ඡේදය මහානාම කියන තෙරුන් වහන්සේ නමක් විසින් තමයි රචනා කරන්නේ. ඊළඟට මහසෙන් රජතුමාගේ සිට පොළොන්නරුවේ රජ වෙච්ච මහා පරාක්‍රම බහුව රජතුමාගේ අවසානයේ දක්වා රචනා කරන්නේ 13 වෙනි සියවසේ වැඩ වාසය කරපු ධර්මකීර්ති කියන මහතෙරුන් වහන්සේ නමක් විසින්. එතකොට මහා පරාක්‍රම බහුව රජතුමාගේ ඉඳලා 4 වන පරාක්‍රම බහුව රජතුමාගේ කාලය දක්වා රචනා කරපු කර්තෘන් වහන්සේ කවුද කියන එක කවුරුත් දන්නේ. ඒක අඥාතක කර්තෘ කෙනෙක් විදිහට තමයි හඳුන්වන්නේ. ඊළඟට මේ 4 වන පරාක්‍රම බහුව රජතුමාගේ ඉඳලා අවසාන රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දක්වා ඒ කාල පරිච්ඡේදයේ රචනා කරන්නේ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල කියන නාහිමියන් විසින්. එතකොට විශේෂයෙන් මේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ්‍ය පාලන කාලයේම සමකාලීනව තමයි මේ තෙරුන් වහන්සේ වැඩ වාසය කරලා තියෙන්නේ. ඒ නිසා බොහෝ විස්තර උන්වහන්සේ මෙහි රචනා කරලා තියෙනවා. එතකොට පින්වත්නි, මේ මහනුවර රාජධානිය ගත්තන් පස්සේ මහනුවර රාජ්‍යත්වයට පත්වෙච්ච රජවරුන් අතර කීර්තිමත්ම රාජ්‍ය නායකයා තමයි මේ කීර්තිශ්‍රී රාජසිංහ කියන රජතුමා. එතකොට මේ රජතුමාගේ පුණ්‍ය කර්මයන් සහ ශාසනික සේවාවන් පිළිබඳව ගාථා 500කට ආසන්න විශාල ගාථා ප්‍රමාණයකින් මහවංශයේ විස්තර වෙනවා. රජතුමා විවිධාකාරයෙන් කොයි විදිහටද ශාසනික සේවාවන් සිදු කරේ කියන කාරණේ. එතකොට මේ රජතුමා ධර්ම දානයේ විපාකය, ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසත්, ධර්මයේ ලිවීමේ පිනත්, ඒ වගේම දහම් පූජාවන්ගේ පිනත් බණ අහලම දැනගෙන ධර්ම ශ්‍රවණය කරාට පස්සේ මේ ධර්ම දානයේ වටිනාකම දැනගෙන තියෙනවා. ධර්ම ශ්‍රවණයේ වටිනාකම දැනගෙන තියෙනවා. ඊට පස්සේ මේ රජතුමා මොකද කළේ? මමත් මේ ධර්ම දානමය පින කරගන්න ඕනේ කියලා රජතුමා ධර්ම මණ්ඩපයක් නිර්මාණය කරනවා. එකලා නානාවිධ වස්ත්‍ර වලින්, වියන් වලින් ඒ ධර්ම මණ්ඩපයේ සරසලා, පහන් දැල්වලා, ආසන පනවලා, බොහෝම ගෞරව සත්කාර සම්මාන සහිතව ධර්මදේශකයන් වහන්සේලා වඩම්මවලා උන්වහන්සේලාවා ධර්ම දේශනා කරවනවා. විශේෂයෙන් දම්සක් පැවතුම් සූත්‍රය ආදී බොහෝ සූත්‍ර දේශනාව මුළු රාත්‍රිය පුරාම ශ්‍රවණය කරලා තියෙනවා. ඒ වගේම කාය ජීවිත ගැනත්, භෝගාදී සම්පත් ගැනත් පවතින අසාර බවත්, ඒ වගේම සාරවත් වූ දාන සීල භාවනා ආදී ගැනත් මේ රජතුමා මේ ධර්ම ශ්‍රවණිය තුලින් දැනගන්නවා. ඊට පස්සේ මැති ඇමතිවරුන් සේනාව සහිතව බොහෝ පූජාවන්, මහා පූජාවන් සිදු කරමින්, ඒ වගේම නුවරවාසී, පිට නුවරවාසී සියලු දෙනාම එක්ව නොඑක් වාරයන්හි ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ රජතුමා විසින් සිදු කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ රජතුමා මේ බුරුම රටෙන් වැඩම කළ භික්ෂුන් වෙතත්, ලංකාවේ වාසය කරන භික්ෂුන් වෙතත් බොහෝ පැවිදි අපේක්ෂකයන් ගෙන්නලා සාමණේරවරුන් එහි පැවිදි කරවනවා.
ඊට පස්සේ මේ කීර්තිසී රාජසිංහ රජතුමා ඒ සියලු සංඝයා වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරනවා. ඊළඟට 9700ක මිලක් වියදම් කොට ශ්‍රද්ධාවෙන් යුක්තව උතුම් රන් පත්තිරු කරවා ඒ රන් පත්තිරු වල දන්සප්පයතුන් සූත්‍රය ආදී නොඑක් සූත්‍ර දේශනාවන් මේ ධර්ම කතිකයන් වහන්සේලා ලවා ලියවනවා. ඒ වගේම තුන්යම් රාත්‍රියේ මුළුල්ලේම බණ කියවා නොඑක් වස්තුන්ගෙන් පූජා පවත්වා නොඑක් වාරයන්හි උතුම් ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ වගේම මේ රජතුමා එක් දිනයක් ඇතුළත ලේඛකයින් රැස් කරවලා සම්පූර්ණ දීඝනිකාය ලියවනවා. බලන්න මේ දහම් ග්‍රන්ථ ලිවීම කොච්චර ආනිසංස තියෙනවද. ඒ ලියවලා උන්ට බොහෝ සත්කාර සම්මාන දක්වන ඒ ලේඛකයන්ට. ඊට පස්සේ ඒ සූත්‍ර දේශනා අන් අයට ඒවා කියවන්න සලස්සලා මේ රජතුමාත් රාත්‍රිය පුරාම ශ්‍රවණය කරනවා. තව බොහෝ දෙනාට ශ්‍රවණය කරන්න අවස්ථාව හදලා දෙනවා. ඒ වගේම සංයුත්ත නිකාය ආදී අනිත් නිකායන්ට අයත් බොහෝ පුස්කොළ පොත් ශ්‍රද්ධාවෙන් ලියවලා ඒ ලේඛකයන්ට ධානය ආදී දීලා ඒ අය සතුටටපත් කරනවා. එතකොට මේ දහම් ග්‍රන්ථ රචනාව දැන් අද වගේ නෙවෙයි, අද නම් print කරන්න පුළුවන් කොපි දහස් ගණන්. ඒ කාලේ එහෙම නේ අතින් මේවා බොහොම දුකසේ තමයි ලියන්න තියෙන්නේ. එතකොට රජවරු ඒ කැපකිරීම කරලා මේ ධර්මයේ සුරක්ෂිත කරලා තියෙනවා. ඊට පස්සේ මේ වෙනත් පැවිද්දන් විසිනුත් යහපත් ගිහියන් විසිනුත් දහම් පුස්කොළ පොත්වල ලියවා තමා වෙත දක්වා සිටි කාලේ සතුටු සිතින් යුතුව දැන් රජතුමා අනුදැනුව නැතුව හරි කවුරු හරි දහම් පුස්තක ලිව්වනම් ඒ සියලු දෙනාටම මේ රජතුමා සත්කාර සම්මාන කරනවා. ඒ අය උනන්දු කරනවා ඒ දහම් පුස්තක ලියන්න. ඊට පස්සේ මේ රජතුමා අනුරාධපුරයට ගොස් තමන්ගේ පිරිවර සහිතවම මහ බෝධියත් මහ සෑයත් වන්දනා කොට ඇත්තස් ආදීද රන් රිදී ආදීද පූජා කොට නොඑක් අයුරින් කුසල් රැස් කළේ. එතකොට බොහෝ දුරට පින්ගත මේ කාලේ මේ ඒ අනුරාධපුර ප්‍රදේශයේ ජරාවාස වෙලා තියෙන්නේ රුවන්වැලි මහසෑය වුණත් අර පෙර තිබුණු විදිහට සුණුපිරියම් කරලා තිබ්බ මට්ටමින් තිබුණා කියලා හිතන්න අමාරුයි. මොකද මේ කාලේ සම්පූර්ණ ජනාවාස වලින් තොරව මේ පුරන් වෙලා ගියපු කාලයක් තමයි මේ මහනුවර රාජධානිය පවතින කාලේ. නමුත් රජතුමා මේ රුවන්වැලි මහසෑයට මහ බෝධියට වන්දනා කරන්න ගිහින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මහියංගන මහසෑයට දීඝවාපි මහසෑයටත් ගිහිල්ලා මහා පූජාවන් පවත්වලා වන්දනාමාන කරගන්නවා. පින්වත්නි ජීවිතේ පුරුද්දක් ඇති කරගන්න මේ වගේ සිද්ධාස්ථාන දැක බලලා වන්දනා කරගන්න. දැන් අපි එක අවස්ථාවක ඒ මෑණියන්ට අවුරුදු 65යි. කවදාවත් රුවන්වැලි මහසෑය වන්දනා කරලා නැහැ. ඉතින් අපි එක්කරගෙන ගියා. ඉතින් ඒත් එදත් ඒ මෑණියෝ හිටියේ මේ පැයක් විතර තමයි පොඩි කාලයක් තමයි හිටියේ. කොච්චර අවාසනාවක්ද බලන්නනේ. මේ ලංකාව කියන්නේ බොහොම පුංචි රටක්. එතකොට මේ පැය ගාණක් ඇතුළත මේ කොහේ හිටියත් මේ මහසෑය වන්දනා කරන්න මහ බෝධිය වඳින්න මේ සිද්ධාස්ථාන වන්දනා කරන්න යන්න පුළුවන්. නමුත් ගොඩාක් අය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනෙට ගන්නෑ. සමහරවිට අනුරාධපුර නගරයේම ඉන්න අයත් අවුරුද්දට එක වතාවක් විතර තමයි මේ සිද්ධාස්ථාන වන්දනා කරගන්නේ. බලන්න මේ රජවරු ඒ කාලේ මාර්ග පහසුකම් ලොකුවට තිබ්බේ නෑ. රජවරුන්ට ගොඩාක් රාජකෘත්‍ය තිබ්බා. ඒත් මේ සිද්ධාස්ථාන වන්දනා කරන එක නැති කරගන්නේ නෑ. ඒ කොටිම් කොච්චර දුෂ්කරද මේ ශ්‍රී පාදේ වන්දනා කරන්න යනවා කියන්නේ. මේ බොහෝ රජවරු විශේෂයෙන් මේ අනුරාධපුර යුගයේ පහළ වෙච්ච හැම රජෙක්ම වගේ ශ්‍රී පාද පත්මේ වන්දනා කරලා තියෙනවා. ඒ වගේම මේ රජතුමා පරාක්‍රම බාහු රජතුමා විසින් කරවන ලද උතුම් පොළොන්නරුවේ තියෙන නොයෙකුත් චෛත්‍ය ස්ථාන විහාරයන්ද වන්දනා කිරීම පිණිස මහා පිරිවරත් සමගම පොළොන්නරුවට ගිහිල්ලා ඒ පොළොන්නරුවේ තියෙන සිද්ධාස්ථාන වන්දනා කරගෙන තියෙනවා. ඒ සිද්ධාස්ථාන වලට නොයෙක් පූජාවන් සිදු කරලා. ඒ එන ගමන් මේ රජතුමා රිදී විහාරයේ නැමැති විහාරයටත් ගිහිල්ලා ඒ විහාරයත් වන්දනා කරගෙන නොයෙක් විදිහට පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නවා. එතකොට සෑම සිද්ධාස්ථානයම බල මේ රජතුමා වන්දනා කරලා තියෙනවා. ඊට පස්සේ මේ රජතුමාගේ කාලේ විශේෂ දෙයක් තිබ්බ පින්වත්නි. ඒ කාලේ නුවර මේ දේව පූජාව තිබිලා තියෙනවා. ඒ ඇසළ මාසේ මේ කීර්තිසී රාජසිංහ රජතුමා තමයි මේ දේව පූජාව මේ දළදා පෙරහැරක් බවට පත් කළේ. ඒතර අද දක්වා මේ පවත්වන දළදා පෙරහැරේ මූලික ආරම්භය ගන්නේ කීර්තිසී රාජසිංහ රජතුමා. ඒ වගේම අර
මේ රජතුමා විසින් විශේෂයෙන්ම දැන් ඔය ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා විසින් දළදා මැදුරක් තනවනවා. ඊට පස්සේ විමල ධර්ම සූරිය රජතුමා මේක තුන්මහල් ප්‍රාසාදයක් විදිහට තනවනවා. අර ලන්දේසි ආක්‍රමණයේදී සම්පූර්ණ මේ ධාතු මන්දිරය විනාශ වෙනවා. නැවත දැන් ඔය තියෙන විදිහට ප්‍රතිසංස්කරණය කරලා නැවත තනවන්නේ ඒත් මේ කීර්තිසී රාජසිංහ රජතුමා. එතකොට ගොඩාක් මේ අපි මේ දකින වර්තමානයේ ගොඩාක් දකින දේවල් විශේෂයෙන් මහනුවර රාජධානිය මුල් කරගෙන කරපු නොයෙක් විහාරවල ඉදි කරලා තියෙන්නේ මේ කීර්තිසී රාජසිංහ රජතුමා. බලන්න අදටත් ඒ ಗುಣ වචනේ ಗುಣ නාමයේ තියෙනවා. තමන් යහපත් දේවල් කරා නම් ශාසනයට යහපත් දෙයක් කරා නම් අනාගතයේ පහළ වෙන සත්පුරුෂයෝ නුවණැතියෝ ඒ ಗುಣ කතාව සිදු කරනවා. ඒ රජතුමා මේ රාජ සැපේ භුක්ති විඳිමින් කාමයන් එක්කම වාසය කරා නම් අදටත් කවුරුත් දන්නේ ඒ රජතුමා ගැන. ඉතින් ඒ ශාසන මාමක ඒ රජවරු ගැන ඒකයි වර්තමානයේ පවා මේ විදිහට කතා බහ කරන්නේ. ඊට පස්සේ මේ රජතුමා වාර්ෂිකව පවත්වන මේ ඇසළ පෙරහැර ආරම්භ කරනවා. ඒ පෙරහැරේ ස්වභාවය විස්තර කරන කොහොමද? බුද්ධ පූජා පෙරටු කොට පවත්වන්නට සිතා මංගල ඇත් රජුගේ පිටෙහි රන් කැටයමින් මනාව නිම කරන ලද සිවිගයක් මනාකොට බැඳ මංගල ඇත් රජු සැරසිල්ලෙන් සරසා රිදී ඡත්‍ර සෙමෙර සහිතව මල්ගෙන ඇතුපිට නැගී නොයෙක් අයුරින් පූජා වස්තුන් ගෙන යන්න උන්ද මල්වියන් ඔසවන්න උන්ද නානා දජ පතාකයන් නානා වේශධාරීන් නානා රාජ අමාත්‍යාදීන් නානා දෙසින් පැමිණියුන්ද පිරිවරාගෙන තමයි මේ පෙරහැර සිදු කරන්නේ. එතකොට පින්වත්නි අපි මේ කතා කරන්නේ අවුරුදු 270කට විතර ඉහතදී තමයි ලංකාවේ මේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා රාජ්‍යත්‍රපත් වෙලා තියෙන්නේ. අද ඉඳන් ගත්තොත් අවුරුදු 273ක් වගේ ඉතිහාසයට පෙර තමයි මේ සිදුවීම් වෙලා තියෙන්නේ. එතකොට ඒ කාලේ මේ පෙරහැර තිබ්බ විදිය විස්තර කරනවා. ඒ මංගල හස්ති රාජයා හොඳට සරසලා ඒ කටයුතු අවසන් කළා බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාරීරික ධාතුන් වහන්සේලා ඒ රන් සිවිග මත ඒ කරඬුව තැන්පත් කරනවා. ඊට පස්සේ මේ මල් ඉසින්න උන් ලවා හොඳට ඒ රන් කරඬුවට මල් ඉස්සනවා කියනවා. සාදු නාදයෙන් සක් තාලම් හඬින්ද නානා බෙර හඬින් නාදින්ද මහෝත්සවයන් සිදු කරනවා. නොඑක් තූරි වාදනයන්ගින් නොඑක් පූජාවන් සිදු කරමින් තමයි එකලත් මේ පෙරහැර සිදු කරලා තියෙන්නේ. යම් සත්පුරුෂ ජනයෝ වෙත්නම් ඔහු ආශ්චර්ය අద్භූත සිතින් යුතුව හිස් මුදුනේ ඇඳලි බැඳ නිරතුරුව පුදදෙත්. සියලු දෙනාම සාදුකාර දෙමින් මේ පෙරහැරත් එක්ක ඒකාත්මික වෙලා තියෙනවා. ඒ වගේම දැන් රාත්‍රියේ මේ පෙරහැර සිදුවෙන නිසා දඬුවට පහන් ගන්න උන් ලවා මගුල් වෙස් ගන්න උන් ලවාද නොයෙක් පූජාවන් ගෙන් පුදවමින් මේ රජතුමාත් මොකද කරන්නේ? මේ ජින දන්ත ධාතුන් වහන්සේ පෙරටු කොට දෙව් මිනිස් ආදී අවශේෂ ජනයා පසුපසින් යන්නට සලස්වා මේ රජතුමාත් මොකද කරන්නේ? මහා රාජානුභාවයෙන් යුතුව මේ හරියට මේ සක්‍ර දේවේන්ද්‍රයා දෙව්ලොවේ මෙන්න මේ විදිහටයි ධාතු පූජාවන් සිදු කරන්නේ කියන එක මේ මිනිසුන්ට පෙන්නනවා වගේ මේ රජතුමත් මේ පෙරහැරත් සමග ගමන් කරලා තියෙනවා. කොච්චර වාසනාවද බලන්න පින්වත්නි මේ ධාර්මික රජෙක් පහළ වුණාට පස්සේ අනිත් අයට නියෝග කරලා Taman නිකන් ඉඳලා නැහැ. දැන් අපිට සමහර රජවරු ලංකා ඉතිහාසය අපි කලින් කතා කළා විහාරස්ථාන වලට ගිහිල්ලා භික්ෂූන්ගේ වැසිකිලි සෝදන්නේ ඒ රජවරු. භික්ෂූන් ගිලන් වුණාට පස්සේ උපස්ථාන කරන්නේ දැන් අපි කතා කරා කූට කන්න තිස්ස රජතුමා අර චූලනාග කියන තෙරුන් වහන්සේ අසනීප වුණාට පස්සේ ඒ තෙරුන් වහන්සේ මල බැහැර කරනකොට ඒ මල ටික හිසේ තියාගෙන ඒ සංඝගුණ කී තමයි කුටියෙන් බැහැර කරනවා කියන්නේ. එතකොට ඒ රජවරු මේ අර මූණිච්චාවට ලෝකෙට පේන්න කරපු පුණ්‍ය කර්මයන් නෙමෙයි මේ තියෙන්නේ හදවතින්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහටයි මේ දේවල් සිදු කරලා තියෙන්නේ. මේ රජතුමා ත්‍රිවිධ රත්නයේ මේ විදිහට නොයෙක් විදිහට උපස්ථානයන් සිදු කරලා තියෙනවා. ඊට පස්සේ මේ රජතුමා ගැන මෙහිම සඳහන් වෙනවා. ශ්‍රද්ධා, පඤ්ඤා, කරුණාදී උතුම් පවර ගුණයන්ගෙන් යුතු ලක්දිවට පහනක් බඳු බුදුන් කෙරෙහි මනාව පැහැදුණු දසබල මුනිඳුන්ගේ දහමේ හැසිරෙමින් සාදරයෙන් යුක්තව
අනලස්ව අප්‍රමාදීව දාන ආදී පින්කම් කොට සරු නිසරු දේ හොඳින් සිහි කොට සියලු ජනයාට හිතවත් මේ පින්කම් කරා කියලා. ඒතර බලන්න දැන් මේ මහවංශයේ රචනා කරන්නේ භික්ෂුන් වහන්සේලා, තෙරුන් වහන්සේලා. එතකොට මේ තෙරුන් වහන්සේලා નિરાයාසයෙන්ම මේ රජවරුන් ගැන ගුණ කියන්නේ හේතුව ඒ රජවරුන් තුල ඒ ගුණ තියෙනවා මේ ස්වාමීන් වහන්සේලා දැකලා තියෙනවා. ඒ නිසා තමයි මෙච්චර වර්ණනා කරලා තියෙන්නේ. තෙරුවනට ආදරයෙන් යුතුව දිනක් පාසා දලදා වහන්සේ උදෙසා මහ පෙරහැරෙන් යුක්තව පූජාවන් පවත්වනු. දිනපතාම දලදා වහන්සේට දලදා පෙරහැර සිදු කරලා තියෙනවා. ඒ වගේම තමන්ගේ ඒ රාජ්‍ය කාලයේ සංඝයා කෙරෙහි හැම කල්හිම ආදරයෙන් යුතුව සිව්පසයෙන් උපස්ථාන කරනවා. දහම කෙරෙහිද මනවින් පැහැදී නැවත නැවත බණ අසා හැම කල්ලි ආදරයෙන් යුක්තව අනල්ප පින් රැස් කරගත්තේ. නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කිරීමත් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නකොට යම් විදිහකට ශාසනය තිබද ආන් ඒ විදිහට ලංකා වාසී මිනිස්සු සිල් ගුණදම් වඩන්න පටන් ගත්තා කියනවා. එතකොට පින්වත්නි මේ කාලේ වෙනකොට උපසම්පදා භික්ෂූන් නැති යුගයක් මේ කතා කරන්නේ. ඇත්තට මේ රජතුමා ඉදිරියේදී මේ රජතුමා සියම් රටෙන් උපසම්පදාව නැවත ගෙනල්ලා සරණංකර සංඝරාජයන් වහන්සේගේ මූලිකත්වයෙන් නැවත උපසම්පදාව පිහිටීමේ පිනත් මේ රජතුමා රැස් කරගන්නවා. ඊළඟට මේ රජතුමා අහලා දැනගන්නවා පරාක්‍රම බහුව ආදී රජවරු කරපු ශාසනික සේවාවක්. ඇයි දැන් මේ වෙනකොට ඉතිහාස ග්‍රන්ථ ගණනාවක් රචනා වෙමින් එනවා. ලංකා ඉතිහාසය ගැන හොඳ පැහැදිලි අදහසක් ගන්න පුළුවන් අදහසක් ගන්න විදිහට මේ ඉතිහාස ග්‍රන්ථ තියෙනවා, වංශ කතා තියෙනවා. රජතුමා දැනගත්ත මහා පරාක්‍රම බහුව ආදී රජවරු කරපු ශාසනික සේවාවක්. ඊට පස්සේ ඒ රාජධර්මයන් අසා රාජධර්මයේ මහත් ආදරය ඇත්තේ සතර අගතියෙන් තොරව සතර සංග්‍රහ වස්තුවේ පිහිටා මනාකොට යෙදෙමින් රට පාලනය කරනවා. ඒ වගේම තමන්ගේ සහෝදරයන් ඉන්නොත් ඒ අයට નિયમિત තනතුරු තානාන්තර ලබා දෙනවා. ඊට පස්සේ මේ රජතුමා බලනවා දැන් මහාවංශයේ අපි දන්න මහාසේන රජතුමායන් පස්සේ කාලේ චූල වංශය කියලා හඳුන්වනවා. මේක මේ රජතුමා බලනකොට මහා සම්මත රජුගේ පටන් කුරුණෑගල අතුගල්පුර රජදරුවන් දක්වා ගාථාවෙන් බඳිනා ලද පැරණි තොරතුරු සඳහන් මහා වංශයක් ඒ වෙනකොට සියම් රටේ තිබිලා තියෙනවා. එතකොට මේ ග්‍රන්ථය ගෙනලා බලනකොට මේකේ යම් යම් අඩුපාඩු තිබිලා තියෙනවා. මේ රජතුමා මොකද කරන්නේ? මේ වංශ කතා දෙක හොඳට සසඳලා බලලා එහි අඩුවක් තිබෙන දේවල් විශේෂයෙන් දඹදෙනි පරාක්‍රම බහු රජතුමාගෙන් පස්සේ කාලේ ලියවෙන ඒවා ඔක්කොම නැවත ඌණ පූර්ණේ කරලා නැවත මේ මහා වංශයේ ඒ ඉතිහාස තොරතුරු නැවත නිවැරදි කරලා රචනා කරනවා. ඒ වගේම අප්‍රකට පුවත් තියෙනවා නම් ඒවත් ඒ වගේ ලියනවා. ඒ වගේම රාජනීතියත් ධර්ම නීතියත් නොඉක්මවා දැහැමින් සෙමින් රාජානුශාසනාව මේ රජතුමා විසින් සිදු කරනවා. පව්කවුන් පිළිකුල් කරන්නා වූ පින්කම් මේ මන ආදර ඇති දක්ෂ වූ සිල්වත් සාමණේරයන් වහන්සේලා ඇද්ද ඒ සාමණේරයන් වහන්සේලාට අටපිරිකර දානයෙන් පූජා කරනවා. ඊට පස්සේ මේ උපසම්පදාව ලබා දීම සඳහාත් මේ රජතුමා කටයුතු කරනවා. මනාකොට විනීත සූත්‍ර ධර්මයේ හික්මවා මේ සාමණේරයන් වහන්සේලාට මහා අනුසස් ඇති ආවාසයන් ඉදි කරවලා උන්වහන්සේලා එහි වස්සවා සාදරයෙන් යුතුව උපස්ථාන කරනවා. මොකද පින්වත්නි මේ රජතුමාගේ කාලේ ලන්දේසි ආක්‍රමණයත් එක්ක ඒ ලන්දේසින් විසින් සම්පූර්ණ මේ මහනුවර රාජධානියේ ඒ තිබ්බ විහෙර විහාර විනාශ කරලා දළදා මැදුර ගිනිබත් කරලා විනාශ කරලා දානවා. ඉතින් මේ රජතුමා තමයි මේක නැවත ආයෙ ගොඩනගන්නේ. ඒ වගේ මේ රජතුමා සජ්ජනයන්ට සංග්‍රහ කිරීමත් දුර්ජනයන්ට නිග්‍රහ කිරීමත් සිදු කරනවා. ඒ වගේ මේ රජතුමා පෙර සිටි ඇතැම් රජදරුවෝ රාජ්‍ය ලෝභයේ හේතුවෙන් තමන්ගේ සහෝදරයන් ඒ වගේම තමන්ගේම ඥාතීන් මරණයට පත් කරලා තියෙනවා කියලා දැනගත්තන් පස්සේ තමන්ගේ සහෝදරයන් ගෙන්නලා ඒ අයට බොහොම සමගියෙන් යුතුව එකිනෙකාට විරුද්ධ වෙන්නේ නැතුව හරියට ලිච්ඡවි රජදරුවන් සෙයින් ඒ වගේම සීලව නාගරාජ ජාතකයේ බෝසත් ගුණ ගැනත් ඉගෙනගෙන ආන් ඒ වගේ මේ රජතුමා මොකද කරන්නේ? තමන්ගේ සහෝදරයන් සමග සමගියෙන් යුතුව තමයි මේ රට පාලනය කරලා තියෙන්නේ.
ඊළඟට මේ රජතුමා මේ ඒ සියලු දෙනාට සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් යුක්තව මුදිතාවෙන් යුක්තව. මුදිතාව කියන්නේ මොකද්ද? අනුන්ගේ සැපේ දියුණුව දැකලා සතුටු වෙනවා. එතකොට තමන්ගේ සහෝදරයන්ටත් ඒ નિયમિત ප්‍රදේශ බාර දීලා ඒ අයගේ දියුණුව දැකලා සතුටු සිතින් අවංකවම සතුටු සිතින් යුතුව තමයි රට පාලනය කරලා තියෙන්නේ. බලන්න අර මහා පරාක්‍රම බහු රජතුමා වගේම අර හැම පැත්තකින්ම මේ රජතුමා සමබරව මේ ගුණාත්මක වශයෙන් තමයි මේ රට දියුණු කරන්නේ. දැන් සමහර රජවරු ඉන්න යුද්ධෙහිලා හරීම දක්ෂයි. හැබැයි මහ ජනතාව පාලනය කරන්න දක්ෂ නැහැ. එහෙම නැත්නම් රටේ ආර්ථිකය දියුණු කරන්න දක්ෂ නැහැ. නමුත් මේ රජවරු බලන්න හැම පැත්තෙම රට දියුණු කරනවා. ඊට පස්සේ මේ රජතුමා මොකද කරන්නේ? රාජකලයේ මුදුන්පත් මේ රජතුමා සසුනට උපකාරී වීම පිණිස අපමණ ගුණ දරා මැනවින් දහමේ හැසිරෙමින් අගති මග අත්තරමින් කල්න මිතුරන් ඇසුරු කරමින් සුගති ගමන සාදාගනු කැමැත්තෙන් තමයි මේ සියල්ලම සිදු කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ රජතුමා මොකද කරන්නේ? සම්බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේද ධර්මයේද උතුම් සංඝයාද පුදා බොහෝ සම්පත්දායක පින් රැස්කට ලංකාවත් නිමල බුදුසසුනත් පාලනය කළා. පින්වත්නි මේ යුගයේ තමයි ලන්දේසින් රාජදූත කෘත්‍යයේ යෙදෙමින් රජතුමාට නොයෙක් වස්ත්‍රාදී ලබා දෙමින් තමයි ලන්දේසින් හිටියේ. ඊට පස්සේ මේ අය මොකද කරන්නේ? අවසානයේ බලවත් වෙලා බිහිසුණු විදිහට සිංහල ජනතාව හිංසාවට පීඩාවට පත් කරමින් නොයෙක් වෙහෙර විහාර ගම්බිම් දේවාල මන්දිර පාලම් විශ්‍රාමශාලාදී සියල්ලම වනසලා දානවා. එතකොට මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දැනගත්තා දැන් මේ අය මහනුවර රාජධානියත් ආක්‍රමණය කරනවා කියලා. මොකද එච්චරකට බලවත් වුණා. ඊට පස්සේ මේ රජතුමා මොකද කරේ? ඊටාම ඉක්මනින් තමන්ට තියෙන වටිනාම වස්තුව වෙච්ච දළදා වහන්සේත් අරගෙන ගිරිදුර්ග ප්‍රදේශවලට කඳුරට ප්‍රදේශවලට ගිහිල්ලා දළදා වහන්සේ ආරක්ෂා කරගත්තා. ඊට පස්සේ මේ රජතුමා මොකද කරන්නේ? ඒ දළදා වහන්සේ යුව රජුන් දෙදෙනාට බාර දීලා තමයි මේ විදියට ආරක්ෂා කරගන්නේ. ඊට පස්සේ මේ ඕලන්දක්කාර සතුරු සේනාව මොකද කරන්නේ? මේ මහනුවරට පැමිණිලා ඒ සියලුම වෙහෙර විහාර ආදිය විනාශ කරලා දානවා. දළදා මැදුර ගිනි තියනවා. දහම් පුස්තක විනාශ කරලා දානවා. එතකොට මේ රජතුමාගේ හිටපු ඇමතිවරු මොකද කරන්නේ? ඔවුන් සමග යුද්ධ කරලා නැවත ඔවුන් සියලු දෙනාම පළවා හරලා නැවත මේ රට මේ විශේෂයෙන් මහනුවර මේ ලන්දේසියන්ගෙන් මුදවා ගන්නවා. ඊට පස්සේ මේ රජතුමා නැවතත් මහනුවරට පැමිණිලා මේ රජතුමා නැවතත් මොකද කරන්නේ? අර විදිහට පෙර තිබ්බ විදිහටම මහනුවර ප්‍රතිසංස්කරණය කරනවා. ඊට පස්සේ ප්‍රතිසංස්කරණය කරලා පෙර තිබ්බ විදිහටම අලුත් වැඩියා කරලා අර කඳුරට ප්‍රදේශවල තැන්පත් කරලා ආරක්ෂිත තැන්පත් කරලා තිබ්බ දළදා වහන්සේ නැවත මහනුවරට වඩම්මවාගෙන ඇවිල්ලා ඒ දළදා මැදුරේ තැන්පත් කරනවා. ඊට පස්සේ මේ රජතුමා මොකද කරන්නේ? නැවත වරක් භික්ෂු ඒ වෙනකොට මහනුවර ප්‍රදේශයේ වැඩ නොසිටියේ සංඝයා වහන්සේලා වඩම්මවලා උන්වහන්සේලාට වන්දනා කරලා ධර්මයේ සිහි කරලා ඒ රජතුමාගේ යම් හිතේ දුකක් තිබ්බද සංවේගයක් තිබ්බද ආන් ඒකෙන් හිත නිදහස් කරනවා. ඊට පස්සේ ඒ දළදා වහන්සේට නැවතත් අර පෙර පරිදිම පුද පූජාවන් සිදු කරනවා. එතකොට බලන්න පින්වත්නි මේ රජතුමා අවුරුදු 35ක් වැනි කාලයක් තමයි රට පාලනය කරන්නේ. එතකොට මේ අතරතුරත් කොච්චරනම් සතුරු ආක්‍රමණ ඇවිල්ලා තියෙනවද? එතකොට අර මේ ගොඩාක් රජවරුන්ට වෙන්නේ අර මේ රට ගොඩනගාගෙන එනවා. නැවත ආක්‍රමණය කළ සියල්ලම විනාශ කරාට පස්සේ ආයෙ මුලින් ඉඳන් රට ගොඩනගන්න ඕනේ. ඉතින් මේ රජතුමා මේ විදිහට නැවත වරක් නොයෙක් පංචාංගික තූර්ය නාදයන්ගෙන්ද නොයෙක් පෙරහැරවන් කරමින් නැවත දළදා වහන්සේට පූජෝපහාර දක්වනවා. ඊට පස්සේ මේ රජතුමා නොපිරිහෙලා පෙර රජදරුවන් සේම මහා සංඝයා මුල් කරගෙන දළදා වහන්සේට පූජෝපහාර දක්වනවා. ඊට පස්සේ මේ විශේෂයෙන් මෙහි සඳහන් වෙන ලස්සන ප්‍රකාශයක් පින්වත්නි, බුද්ධ පුත්‍රයෝද සතුරන්ගේ බයටත් වඩා අධික බය ඇති සසර බිය දකින්නාහු පැවිද්ද අත් නොහැර
දහම් පුස්කොළ පොත් ධාතු පිරිකර ආදියගෙන මහනුවරින් පිටට වැඩ බාහිර ප්‍රදේශයෙන් වසමින් යලි බුදු සසුන රැක්කා කියන. එතකොට මේ ලන්දේසි ආක්‍රමණයත් එක්ක ස්වාමීන් වහන්සේලා සිවුරු අරින්න මහන්සි ගත්තේ නැහැ කියනවා. මොකද මේ සතුරන්ට වඩා බිහිසුණු බයක් සසර බය කියන්නේ. ඉතින් මේ සසරේ බය දැකලා මොකද කරන්නේ? දහම් පුස්තක දලදා වහන්සේ මේ වටිනා දේවල් අරගෙන ඒ ඈත පිටිසර පළාත්වල වැඩ විසමින් උන්වහන්සේලා තමන්ගේ පැවිදි ජීවිතය ආරක්ෂා කරගෙන තියෙනවා. ඊට පස්සේ තමයි මේ රජතුමා මේ සියලු භික්ෂුන් වහන්සේලා මහනුවරට වඩම්මවලා ඒ සියලු ස්වාමීන් වහන්සේලාට ආරාම නැවත පිරිසුදු කරවලා එහි වඩා හිඳවලා තියෙන්නේ. ඊට පස්සේ මේ රජතුමා නැවත වතාවක් අර ධර්ම කතිකයන් වහන්සේලා වැඩ ඉන්නවද උන්වහන්සේලාට ආරාධනා කරලා උන්වහන්සේලාගේ නැවත නැවත ධර්ම ශ්‍රවණය කරමින් මේ රජතුමා රට පාලනය කරලා තියෙන්නේ. එතකොට පින්වත්නි තව විශේෂ දෙයක් වෙන ඒ තමයි මේ ලන්දේසින් විසින් දැනගන්නවා අපිට කවදාවත් මහනුවර මේ විදිහට මේ රාජ්‍ය අත්පත් කරගන්නටවත් එහි වාසය කරන්නට සිද්ධ වෙන්නේ නැහැ. පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ රජතුමත් එක්ක බොහොම සමගියෙන් වාසය කරන්න ඕන කියලා ඉන් පස්සේ ඒ මහනුවර ආක්‍රමණය කරන අදහස අතහැරලා මේ කීර්තිසී රාජසිංහ රජතුමත් එක්ක බොහොම සමගියෙන් තමයි ඊට පස්සේ නොයෙකුත් පඬුරු ආදී පූජා කළ රජතුමත් එක්ක සමගියෙන් තමයි වාසය කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ රජතුමා ඒ මිසදිටුවන්ගේ අතරපත් වෙලා තිබ්බ මහා කරඬුව නැව දැන් දලදා වහන්සේ අර දුර්ගම ඒ කියන්නේ කඳුරට ප්‍රදේශයේ සංගවලා තියදී දලදා කරඬුව මේ ලන්දේසින් විසින් පැහැරගෙන ගිහින් තිබ්බා. ඒ කරඬුව නැවත මේ රජතුමා අත්පත් කරගෙන ඒ කරඬුව රණින් ආලේප කරවලා මණික් බැඳ හිරු රැස් පිටක් සෙයින් සෝභමාන කරවලා දලදා වහන්සේ වඩා හිඳවලා මේ රජතුමා පුණ්‍ය කර්මයන් සිදු කරනවා. ඒ වගේම මේ ලක්දිව එකම උපසම්පදා භික්ෂුවක්වත් නැති අවදිෙහි රජකම ලබා මේ මහනුවර රාජධානියේ වාසය කරන මේ රජතුමා බොහෝ සාමණේරයන්වද එසේම කුලපෞත්‍රයන්වද පැවිදි උපසම්පදාවේ පිහිටුවා ඒ භික්ෂූන් අතුරෙන් ඇතැම් වූ ධර්ම කතිකෝය, ඇතැම් වූ විනය විශාරදයෝ, ඇතැම් වූ විදසුන් වඩන්නෝය, ඇතැම් වූ ආරණ්‍ය වාසීෝය. මේ ආදී ගුණයන්ගෙන් යුක්ත කොට භික්ෂූන් 100 ගණනක් ඇති කරවලා මේ ලක්දිව සර්ව ප්‍රකාරයෙන්ම භික්ෂූන්ගෙන් සෝභමාන කරවා පින් කරන්නේ දිනපතා සංඝයා උදෙසා නිතිබත් ගිලන්බත් ආදී පූජා කරමින් සිව්පසයෙන් උපස්ථාන කරනවා. එතකොට පින්වත්නි මේ වෙනකොට විශේෂයෙන් භික්ෂු සංඝයා වුණ වෙලා තියදී මේ රජතුමා නැවත පැවිදි උපසම්පදාවන් සිදු කරමින් මේ ලංකාවේ පුරාණ වෙහෙර විහාරවල නැවත සංඝයා වහන්සේලා වඩා හිඳවනවා. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය සියලු සිව්පස පහසුකම සපයලා දෙනවා. ඒ වගේම මේ රජතුමා කාය චිත්ත වශයෙන්ද රෝග දෙකක් ඇත්තේ මේ භික්ෂූන්ට. ඒ අතුරින් සිතේ රෝගයට පිළියම් කරන්නට දීපදුත්තපයන් වහන්සේ විසින් වදාරන ලද විනය ධර්මයත් සූත්‍ර ධර්මයත් වදාළසේක. සිතේ රෝග ඇති කල්ලි රාග ආදී රෝග නසන්නට හේතු මේ දහම් ඖෂධයන් ඇති විනයෙහිද සූත්‍රයේද ඒ භික්ෂුන් හික්මවනවා කියනවා. ඒක මේ රජතුමා ඒ භික්ෂුන්ගේ ශාසනික ප්‍රතිපදාව මේ දියුණු කරගන්න විශාල මැදිහත් වීමක් සිදු කරලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේලාගේ කායික රෝගයෙන් පෙළෙන කල්ලි මනාකොට පර්යාප්ති ප්‍රතිපත්තියෙහි හික්මෙන්නට දුෂ්කර බව දැන එයින් උණ රෝග ආදී සමනය කරවන්නට රජතෙමේ සංඝයාට දැරීම් කොට සංඝයා උදෙසා පමන කළ යුතු වෙදකමෙහි මොනවාට හික්මවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට අසනීප ආදී තිබ්බොත් එහෙම සුවසේ ප්‍රතිපත්ති ධර්මයෙන් පුරන්න බෑ. එතකොට ඊට අවශ්‍ය හොඳට ප්‍රතිකාර ආදියත් මේ රජතුමා විසින් නොයෙකුත් වෙද දුරන් ලබා පිරිවර පුරුෂයන් සමගම මේ ගම්කෙත් ආදී පූජා කරලා ස්වාමීන් වහන්සේලාගේ සෞඛ්‍ය පහසුකම් පැත්තත් මේ රජතුමා විසින් බලලා තියෙනවා. ඒ වගේම බෙහෙත් මිල පිණිස වාර්ෂිකව රිදී 100 ගණනක් මේ රජතුමා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම භික්ෂු සාමණේරයන්ගේ සුවදුක් විචාරලා තියෙනවා. රජතුමේ ඔවුන්ට කළ යුතු උපස්ථාන කරලා තියෙනවා. දැන් බලන්න මේ කාලේ භික්ෂුණී සංඝයා ගැන කතා කරන්නේ. එතකොට මේ
ඒ වගේ ශාසනික වශයෙන් විශාල පිරිහීමක් තිබ්බ යුගයක් තමයි මේ මහනුවර රාජධානියේ අවසාන භාගය කියන්නේ. ඒ වගේ මේ රජතුමා යම් විදිහකට මේ සක්විති රජතුමා සක්විති රත්නයකට ආදර ගෞරව දක්වනවද ආන් ඒ වගේ තමයි දළදා වහන්සේට ආදර ගෞරව දක්වලා තියෙන්නේ. මහාවංශයේ සඳහන් වෙනවා පින්වත්නි මේ රජතුමා සමන් මල්, සපු මල්, දොඹ මල්, කිනිහිරි, දුනුකේ, නෙළුම්, මහනෙල් ආදී විවිධාකාර මල් වලින් දළදා වහන්සේව පුදලා තියෙනවා. ඒ වගේම සඳුන්, අගිල් ආදී නානා සුවඳින්ද දළදා වහන්සේට පූජෝපහාර දක්වනවා. ඒ වගේම නානා සුවඳ දුමින්ද මීසකුරු ආදීන්ද යහපත් වූ පුවක්, කපුරු, බුලත් බෙහෙතින්ද මිහිරි කැඳබත් ආදී කැවිලි වලින්ද ඒ වගේම රත් පැහැ කෙසෙල් වලින්ද දඹ වැල වරකා වලින්ද අඹ බොරළු දමෙන්ද තිඹිරියෙන්ද නාරං වලින්ද ප්‍රණීත වූ කුරුම්බා හා තැඹිලි පැනින්ද මනාව ඉදුණු දෙලුම් වලින්ද ඉදී ගිය මිදී හා නානාවිද පළතුරින්ද මිහිරි අල ආදී දැයින්ද බොඩ වර්ගයන්ද මේ දළදා වහන්සේට පූජෝපහාර දක්වනවා. දැන් අද කාලේ එහෙම කරා නම් සමහරවිට මේවට බොහෝ දෙනෙක් නිନ୍ଦා අපහාස කරන්න පුළුවන් නේ. මේ රජතුමා මලින්, සුවඳ දුමින්, කැබිලි වලින්, පළතුරු වලින්, නොයෙක් දේවල් වලින් දළදා වහන්සේට පූජෝපහාර දක්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පංචාංගික තූර්ය නාදයන්ගෙන්ද පෙර රජදරුවන් සේම දළදා වහන්සේට පූජාවන් මේ කීර්තිසිරි රාජසිංහ රජතුමා විසින් සිදු කරනවා. ඒ වගේම මේ අලුත් පූජාවන්ගෙන්ද නිතිපතා දළදා වහන්සේ පුදා පුණ්‍යකාමී මහා යසස් ඇති මේ රජතුමා පින් රැස් කරගන්නවා. ඒ වගේම රන් රිදී මිනිමුතු ආදීන්ද විවිධ විසිතුරු කැටෙමින්ද දිලිසෙන බොහෝ වස්ත්‍රයෙන් බඳනා ලද වියන් හා තිරෙන්ද සිවුරු පිරිකරෙන්ද නොයෙක් අබරණින්ද ඇත්තස් හා ගව මහීෂාදීන්ගෙන්ද නොයෙක් දැසි දස්සන්ගෙන්ද බොහෝ ගම් කෙතින්ද පුදා දළදා වහන්සේ කෙරෙහි සැමදාම ආදර ගෞරව ඇතුව තමයි මේ රජතුමා වාසය කරලා තියෙන්නේ. බලන්න මේ තමන්ගේ අමුදරුවන් ගැන රට ගැන හිතනවටත් වඩා මේ රජවරු දළදා වහන්සේට පූජෝපහාර දක්වලා තියෙනවා. ඊට පස්සේ මේ රජතුමා කල්පනා කරන පෙර රජවරු විසින් මනාකොට නොනිමන ලද රන් කරඬුව මනාකොට නිම කරවන්න ඕන කියලා සත්නිකක් අධික කොට රන් 2000කින් කරවන ලද මැණික්වන් මනරම් කරඬුව මුදුන්හි මාහැඟි උතුම් මහා දියමන්තියක් සිත් කළු ලෙස බඳවා පින් කැමති රජු පැහැදීම ඇතිවන විදිහට දර්ශනීය විදිහට 168ක් වෛරෝඩි මණික් වලින්ද 170ක් පුෂ්පරාග මණික් වලින්ද නිල් මණික් 585කින්ද 4800ක් වූ රතු මණිකින්ද 778ක් වූ මුතුද බඳවා මාහැගි රන් කරඬුවක් නිර්මාණය කරනවා. මහා අනර්ග විදිහට අලංකාර විදිහට භාග්‍යතුන් වහන්සේගේ හරියට සුගන්ධ කුටිය වගේ තියෙන ඒ රන් කරඬුව මේ රජතුමා විසින් නිර්මාණය කරනවා. ඊළඟට ඒ රන් කරඬුවේ ඇතුලේ තැන්පත් කරන්න වෙනම කරඬු දෙකක් මහාංගි උතුම් සම්පත් යොදවලා මණික් වලින් මේ රජතුමා නිර්මාණය කරනවා. ඊළඟට විමල ධර්ම සූර්ය නැමැති මහා යසස් ඇති රජු විසින් කරවන ලද මහා කරඬුව මේ රජතුමා විසින් රණින් ආලේප කරවලා මහා පූජාවන් පවත්වමින් ඒ දළදා වහන්සේ එහිම තැන්පත් කරනවා. එතකොට මේ රජතුමා ඒ දළදා වහන්සේගේ නඩත්තුව පිණිස අවශ්‍ය ආදායම් ලැබීම පිණිස විශාල ගම්මානයන් පූජා කරනවා. ඒ වගේ මේ ධාතු පූජාවේදී ලක්වැසි ජනතාවටද දළදා වහන්සේ පෙන්වනවා. මිනිසු කෙරෙහි කරුණාවෙන් අපි තමයි රජවරු අපි විතරයි මේවා දකින්න ඕන කියලා එහෙම එකක් නැහැ. රටවැසියාටත් මේ දළදා වහන්සේ පෙන්වන්න ඕන කියලා මේ මහනුවර නගරය සම්පූර්ණයෙන්ම පවිත්‍ර කරවලා නානාවිද විචිත්‍ර කැටයමින් පිලි තොරන් ආදී නිර්මාණය කරලා කෙසෙල් තොරන් තැඹිලි තොරන් ආදී නිර්මාණය කළා නගරේ පුරාම දජ පතාකයන් නොසවලා ලංකාවැසි සියලුම ජනතාව රැස් කරවනවා මහනුවරට. ඊට පස්සේ රාජාභරණයෙන් සැරසුණු මේ රජතුමා නානාවිද මහා පූජාවන් පෙරටු කරගෙන දළදා මැදුරට පිවිස නොයෙක් පූජාවන් පවත්වලා දළදා වහන්සේ කෙරෙහි මහත්
ආදරයෙන් ගෞරවයෙන් යුතුව පළමු කොට දළදා වහන්සේට වන්දනා කරලා දළදා වහන්සේ සහිත රන් මල තමන්ගේ අත්පියුමට වඩමවා දළදා මැදුරෙන් පිටතට ගෙනල්ලා රිදී කුඩයෙන්ද සෙමර විජිනි පත්‍රයෙන්ද රන් රිදී මලින්ද ලදපස් මලින්ද මිනිමුතු වලින්ද නොයෙක් රන් රිදීන්ද නන් විසිතුරු වස්ත්‍රයෙන්ද නානා ආභරණින්ද නොයෙක් සුවඳ මලින්ද බොහෝ දීප දූපයෙන්ද සක්නදින්ද තාලම්පටින්ද යහපත් පසංග මේ පංචාංගික තූරි නාදයෙන්ද දහස් ගණන් සාදු නාදයෙන්ද සයුරු රළසෙයින් කරනු ලබන පූජාවන්ද පවත්වලා තමයි මේ අසිරිමත් ධාතු ප්‍රදර්ශනයේ සිදු කරලා තියෙන්නේ. එතකොට බලන්න පින්වත්නි මේ රජවරු ජීවමාන බුදුරජාණන් වහන්සේ බැහැ දකිනවා වගේ ජීවමාන බුදුරජාණන් වහන්සේට ගෞරව සත්කාර දක්වනවා වගේ තමයි මේ දළදා වහන්සේ උදෙසා පූජෝපහාර දක්වලා තියෙන්නේ. ඒ වගේම බොහෝ රටවැසියන්ටත් ඒ දළදා වහන්සේ වන්දනා කරන්න දැක බලා ගන්න මේ රජවරු අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ වගේම මේ රජතුමා හරියට සක්විති රජ කෙනෙක්ගේ සක්විති මාණික්‍ය සක්රුවන ආරක්ෂා කරනවා වගේ විචිත්‍ර වූ අලංකාර වූ දිව්‍ය මණ්ඩපයක් බඳු යහපත් උතුම් මණ්ඩපයක ඉඳලා තමයි මේ රජතුමා මේ ධාතු ප්‍රදර්ශනය සිද්ධ කරලා තියෙන්නේ. එකල හිටපු මහ ජනතාව පින්වත්නි හරියට ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කා හා සතුටට ප්‍රීතියට ප්‍රමෝදයට පත් වෙනවා. මේ රජතුමා මේ විදිහට තමන්ගේ රාජ්‍ය පාලනය කරන කාලය තුල නොයෙක් වාරයන් වල මේ ධාතු ප්‍රදර්ශනය සිදු කරලා තියෙනවා. ඊළඟට මේ රජතුමා දැනගන්න දළදා වහන්සේ උදෙසා පෙර රජවරු නොයෙක් ගම්කෙත් ආදී පූජා කරලා තියෙනවා කියලා. මේක දැනගෙන දැන් මේ හතුරු ආක්‍රමණ ආවට පස්සේ ආයෙත් ඒ ගම්කෙත් මිනිසුන්ට අයිති වෙනවා. මේ රජතුමා ඒ ඔක්කොම නිරවුල් කරලා ඒ දළදා වහන්සේ උදෙසාම ඒ ගම්කෙත් සියල්ලම බාර දෙනවා. ඒ වගේම මේ රජතුමා පෙර ලක්දිව භික්ෂුන් විද්‍යාමාන කල්ලි පැවිදි බව ලද සියලු සාමණේරයන් වහන්සේලා ඇතැම් වූ පවට බය ඇත්තෝය, සද්ධර්ම ගරුකෝය, සුසිල්වත් වූය, පිරිසුදු ජීවිකා ඇත්තෝය. ඒ වගේම තව කෙනෙක් පාප ගරුකෝය. මේ කාලෙත් අන්න දුස්සීල ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවා. දුසිල්හුය, පවිටු දහම් ඇත්තෝය. අඹදරුවන් රකිමින් ගිහි ජීවිතය ගත කරනවා වගේ ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ අය නැකත් බැලීම්, යంత్ర මන්ත්‍ර කටයුතු, ගිහියන්ට වෙදෙහෙතකම් කරන ඒවා, ඒ වගේ පැවිද්දන් විසින් නොකළ යුතු කටයුතු කරමින් අර ගණින් අහසලාගේ යුගය බිහි වෙලා තියෙනවා කියලා රජතුමා දැක්කා. ඊට පස්සේ රජතුමා කල්පනා කරනවා මේ ලංජීන්ගේත් අලංජීන්ගේත් පුවත් අහලා දැනගෙන පවට ලැජ්ජා ඇති පක්ෂයගත් භික්ෂුන් අතුරින් පිරිසුදු ජීවිකාව ඇති ආරණ්‍ය වාසීව වසමින් බුදුසසුන නගාලීමේ උත්සාහය ඇති සිල්වත් ගුණවත් බහුශ්‍රෘත ඒ වගේම බුද්ධ වචනේ පිළිබඳව විශාරද වෙච්ච සරණංකර නැමැති ප්‍රසිද්ධ සාමණේරයන් වහන්සේ ගැන අහලා දැනගන්නවා. එතකොට අපි කතා කළා සරණංකර සාමණේරයන් වහන්සේ කුඩා කාලේ ඉඳන් මීට පෙර රජ බවට පත්වෙච්ච රජවරුන්ගේ කාලේ පටන්ම බොහෝම විශාරදව ඒ සංඝයා අතර මේ සංඝ නේතෘන් වහන්සේ නමක් විදිහට වැඩ හිටපු සාමණේරයන් වහන්සේ නමක්. එතකොට මේ රජතුමා මොකද කරන්නේ? මේ සාමණේරයන් වහන්සේ ගැන අහලා දැනගෙන මේ උන්වහන්සේගේ උපකාරයෙන් රජතෙමේ ධර්මයට අනුව ਵਿਚාරමින් අලජ්ජීන්ට නිග්‍රහ කරලා මෙතම් පැටන් නැකත් බැලීම් ගුරුකම් කිරීම වෙදකම් ආදී පැවිද්දන් විසින් නොකළ යුතු දේවල් අත්හරින්න ඕන කියලා ඒ පැවිද්දන්ට දැනුවත් කරනවා. එතකොට බලන්න මේ වගේ විශාල ශාසනික පිරිහීමක් වුණාට පස්සේ ඍජු රාජ්‍ය මැදිහත් වීමෙන් තමයි මේ අකටයුතුකම් බැහැර කරන්න තියෙන්නේ. අපි ගත්තොත් ධර්මාශෝක රජතුමා හිම කළා. ඊළඟට අපි ගත්තොත් මහා පරාක්‍රම බහු රජතුමා කළා. ඒ වගේම වෛතුල්‍යවාදී ඉස්මතු වෙනකොට රජවරු කිහිප දෙනෙක්ම විසින් ඒ වෛතුල්‍යවාදී භික්ෂූන් සසුනින් නිරපලා ඒ ග්‍රන්ථ ගිනි තියලා සසුන ආරක්ෂා කළා. ඉතින් මේ වෙලාවේ කීර්තිසී රාජසිංහ රජතුමාට සිද්ධ වුණා ඒ විදිහට දුසිල් මාහනුන්ට නිග්‍රහ කරලා සසුනින් නිරපන්න. එතකොට ඒකට උපකාර කරන්නේ මේ සරණංකර කියන සංඝරාජයන් වහන්සේ. ඊට පස්සේ මේ රජතුමා
මොකද කරන්නේ මේයින් පස්සේ බුද්ධ වචනයට අනුව ප්‍රතිපත්තිගරුකව ඉන්න ඕනේ කියලා අරගොල්ලන්ට අවවාද කරනවා. ඊට පස්සේ මේ විදිහට අතිශයින්ම පහතට වැටුණු බුදු සසුන නගා සිටවනු කැමති රජතුමා පවට ලැජ්ජා බය ඇති භික්ෂූන්ට රාජ්‍ය බලය ලබා දී නොයෙක් උපායෙන් ශාසනයට සංග්‍රහ කරනවා. එතකොට පින්වන්දි සමහරවල් ශාසන මාමක භික්ෂූන් ඉන්නවා බලයක් නෑ. එතකොට මේ රජවරු මොකද කළේ? ඒ වගේ සුපේසල ශික්ෂාකාමී භික්ෂූන් හඳුනාගෙන උන්වහන්සේලාට ශක්තියක් වෙනවා. උන්වහන්සේලාට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. එතකොට මේ විදිහට මුළු ලංකාවේම උපසම්පදා භික්ෂූන් නැති බව දැනගෙන මේ නිමල බුදුසසුන විනාශ වන්නේ යයි සිතා ඊතා කම්පාසිතින් යුතු රජතුමා මාවනි කෙනෙක් මේ රාජ්‍යත්වයට පත් වෙලා තියෙද්දි මේ විදිහට බුද්ධ ශාසනය විනාශ වෙනවා දකිමින් ඉන්න එක මං වගේ කෙනෙකුට ගැළපෙන්නේ නැහැ කියලා. පින්වත්නි මේ විදිහට මහා පරාක්‍රම බහ රජතුමත් කල්පනා කරනවා. මාවැනි රජෙක් ඉද්දී මේ විදිහට බුද්ධ ශාසනය විනාශ වෙනවා නම් ඒක මං වගේ කෙනෙකුට ගැළපෙන්නේ කියලා කල්පනා කරලා මේ රජතුමා මොකද කරන්නේ? පෙර රජදරුවන් භික්ෂුන් වඩම්මවාගෙන එන්නට ඒ රටට ඇමතියන් යවාත් නොකරගත හැකි වූ ශාසන වෘද්ධිය මම කරන්න ඕනේ. දැන් මීට පෙර හිටපු රජවරුත් යම් මට්ටමකින් විදේශ රටවලින් උපසම්පදා භික්ෂුන් වඩම්මන්න මහන්සි ගත්තා. විශේෂයෙන් මහනුවර රාජධානී හිටපු රජවරු. නමුත් ඒක සඵල කරගන්න බැරි වුණා. ඊට පස්සේ මේ රජතුමා මොකද කරන්නේ? මේ දේ මම කරන්න ඕනේ කියලා හිතලා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 2293ක් ගත වන තැන නොඒක ආකාර පඬුරුත් සමග පූජා වස්තුන් සමග උතුම් රාජ සංදේශයක් ලබා දීලා සියම් රටේ අයෝධ්‍යා පුරවරයට ඇමතියන් පිරිසක් පිටත් කරනවා. ඊට පස්සේ මේ රජතුමා මේ විදිහට ශාසනීය සංශෝධනය කරන්න ආරම්භ කරනවා. මේ ඇමතිවරු රාජ සංදේශය අරගෙන මහත් උත්සවාකාරයෙන් ගෞරවයෙන් යුතුව මේ ලංදෙරණින් පිටත් වුණා. ඒ වෙනකොට හිටපු ඕලන්දක්කාර ජනයා, ඒ කියන්නේ ලන්දේසින් විසින් තමයි මේ සියම් රටට යන්නට අවශ්‍ය නාවික පහසුකම් ලබා දෙන්නේ. එතකොට මේ ඇමතිවරු පිරිස අයෝධ්‍යාපුරයට ගිහිල්ලා ඒ රජතුමාට ඒ සියලු රාජ සංදේශයත් පඬුරුත් ඒ සියලු දේවල් ලබා දෙනවා. එතකොට ඒ රජතුමා මොකද කරන්නේ? ඒ රාජ සංදේශය බලලා, ඒ කියන්නේ සියම් රටේ ඒ අයෝධ්‍යා ප්‍රදේශයේ හිටපු රජතුමා මේ සංදේශය බලලා හරි සතුටු වෙනවා. මොකද ඒ රජතුමාත් බුදු බව ප්‍රාර්ථනා කරපු කෙනෙක්. හොඳ ගුණ දහම් තිබ්බ කෙනෙක්. මේ රජතුමාගේ නම තමයි ධම්මික කියන රජතුමා. මේ රජතුමා බුදුසසුන ලංකාවේ බුදුසසුන පිරිහි ගියා කියලා දැනගත්තට පස්සේ හරියට කම්පා වෙනවා. ඒතර බලන්න පින්වත්නි, මේ සත්පුරුෂයෙක් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ලෝකේ කොහේ හරි බුදුසසුන දියුණු වෙනවා නම් අවංකවම සතුටු වෙනවා. මොකද බුද්ධ ශාසනයක් තියෙන තාක්කල් තමයි කෙනෙකුට දෙවියන් අතරට යන්න පුළුවන්. බුද්ධ ශාසනයක් තියෙන තාක්කල් තමයි යම් කෙනෙකුට සසර දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් මේ බව දැනගත්ත ඒ ධම්මික කියන සියම් රටේ හිටපු ධාර්මික රජතුමා මමත් එහෙනම් ලංකාද්වීපයේ බුද්ධ ශාසනය ස්ථාවර කිරීම පිණිස නැවත පිහිටුවීම පිණිස උපකාර කරනවා කියලා කල්පනා කරනවා. ඊට පස්සේ මේ රජතුමා මොකද කරන්නේ? සියම් රටේ සංඝ රජු ආදී කොට ඇති බහුශ්‍රුත ධර්මදල චිරකල් පැවිදිව සිටි බොහෝ භික්ෂූන්ද විනයදර මහයිස්තවරයන්ද සසුන් කිස කරන්නා වූ සමර්ථ භික්ෂූන්ද රැස් කරවනවා. රැස් කරලා අහනවා අල්පේච්ඡ බව, ලද දෙයින් සතුටු බව ආදී ගුණයන්ට නිවාස වූ සීලාදී ගුණාචාරයන්ගෙන් හෙබි උපාලි මහයිස්තවරයන් වහන්සේ ප්‍රමුඛ අතිරේක දස වර්ගික සංඝයාට ආරාධනා කරනවා ලක්දිව නැවත මේ භික්ෂු සංඝයා මේ නැවත ආරම්භ කිරීම, උපසම්පදාව ආරම්භ කිරීමට ලංකාවට වැඩම කිරීම පිණිස. ඊළඟට ලක්දිව නොමැති ධර්ම විනය පුස්කොළ පොද්ද රන් පිළිමයක් හා උතුම් රන් පොතක්ද මේ රජු විසින් ලක්දිව මහරජු කෙරෙහි පැහැදීමින් යුතුව රාජ සංදේශයක් සහ නොයෙක් පුද පඬුරු සමග ලංකාද්වීපයට පිටත් කරලා එවනවා. එතකොට හරියට මේ අයෝධ්‍යා රාජ්‍ය අමාත්‍යවරුන්ද වෙස්සන්තර රජු වැනි මේ සියම් රජු
ලක්දිව දලදා මැදුරට එවීය. එතකොට නිකාම උපසම්පදා භික්ෂුන් විතරක් එව්වේ නෑ. මේ ධම්මික කියන ධාර්මික රජතුමා නොයෙක් පුද පඬුරු දහම් පුස්තකත් සමග තමයි ලංකාවට මේ භික්ෂුන් වහන්සේලා වඩම්මලා තියෙන්නේ. පින්වත්නි අදටත් මේ තේරවාද සම්ප්‍රදායේ බුරුමය, තායිලන්තයේ, ලංකාව කියන්නේ බලකුටු රාජ්‍යයන් වගේ. අදටත් තේරවාදී බුදුසසුන ආරක්ෂා කරගෙන යන ප්‍රධානම රාජ්‍යයන් තුන තමයි මේ රටවල් තුන. එතකොට මේ රටවල් තුන නොතිබෙන්න නිර්මල පිරිසිදු බුද්ධ වචනේ ලෝකෙන් නැති වෙලා යාවි. මොකද අපි ගත්තොත් චීනය, ජපානය, ටිබෙටේ වගේ ගොඩාක් මේ වෙනකොට මහායානි නොයෙක් විවිධාකාර බාහිර දෘෂ්ටි වගේ ආකල්ප වලින් යුක්තව තමයි ඒ අය බුද්ධ ශාසනයේ නාමයෙන් සිටින්නේ. නමුත් අදටත් විශේෂයෙන් බුරුමේ, තායිලන්තේ, ලංකාවේ පිරිසුදු තේරවාදී ධර්මයේ ආරක්ෂිත වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ රටවල් තුන එකිනෙකට උපකාර කරගෙන තියෙනවා. සමහරට ඒ රටවල් වල උපසම්පදා භික්ෂුන් නැත්තරම නැති වෙන වෙලාවේ ලංකාවෙන් උපසම්පදාව අරන් යනවා. ඒ වගේම ලංකාවේ උපසම්පදා නැති වෙන හැම මොහොතකම ඒ රටවල් වලින් උපසම්පදා භික්ෂුන් වඩම්මලා නැවත මේ භික්ෂුන් වහන්සේලා උපසම්පදා භික්ෂුන් බිහි කරනවා. එතකොට මේ ඒ දුර්ලභ පින රැස් කරගන්න මේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට අවස්ථාව ලැබෙනවා. මේ විදිහට මේ සියම් රටෙන් රන් පිළිම ආදිය සම්පාදනය කරලා ඒ එවන ලද නැව බොහෝ උපද්‍රව සහිතව බයින් ගැවසීගත් ගැඹුරු මුහුදේ උපද්‍රවයකින් තොරව ලංකාද්වීපේ ත්‍රිකුණාමලයේ වරායට සේන්දු වෙනවා. පින්වත්නි මේ විදිහට තමයි මේ කීර්තිසී රාජසිංහ රජතුමා ලංකාවේ බුදු සසුනේ උන්නතිය උදෙසා උපකාර කරන්නේ. ඉතින් අද දවසට නියමිත අපට කාල වේලාව අවසන් වෙද්දී ඉදිරි වැඩසටහනේදී තවදුරටත් කොයි විදිහට ලංකාවේ මේ විදිහට උපසම්පදාව නැවත ඇති කළේ, ඒ වගේ මේ රජතුමා කොයි විදිහටද ශාසනික සේවාවන් සිදු කළේ කියන කාරණා කතා බහ කරන අදහසින් අද දවසේ වැඩසටහන නිමාවට පත් කරනවා. අපි ඉදිරි වැඩසටහනේදී ශාසන කීර්තිසී රාජසිංහ රජතුමාගේ ශාසනික සේවාවන් හා පුණ්‍ය කර්මයන් ගැන කතා කරන අදහසින්. පින්නන්නේ අද දවසේත් අපි අපේ ජීවිතවලට බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තා. අපි පින ගැන කතා කළා, කුසල් ගැන කතා කළා. අපේ ජීවිතේට ඒ අතීත රජදරුවන් විසින් සිදු කරන ලද මහානීය පුණ්‍ය ධර්මයන් ගැන කතා කරලා ඒ පින් අනුමෝදන් වෙලා රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියන්ට, පින් කැමැති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී, රට වාසී, ලෝ වාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මියෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන පින්වතුන් නමින් මිය පරලොව ගොස් සිටින මල්ලිකා කුමාරී ඒකනායක මෑණියන් ඇතුළු මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන සිල්වියා මෑණියන්ට, පී.ඒ. ගාත් මහතා, ඩොමිනික් ප්‍රනාන්දු මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ පින්වතුන්ට නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්නට, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මියෝ ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් තෙල්මා ප්‍රනාන්දු සහ ප්‍රදීපා ප්‍රනාන්දු යන සහෝදරියන් දෙදෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා ප්‍රදීපා ප්‍රනාන්දු සහෝදරිය විසින් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන ව්‍යාපාර කටයුතු සාර්ථකත්වයට පත් වේවා කියලා ආශිර්වාද කරන්න කියලා. ඉතින් ඒ අප රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ
ප්‍රදීපා ප්‍රනාන්දු මහත්මියට තෙල්මා ප්‍රනාන්දු මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්නතුන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා. කරන කියන රැකී ආරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාවෙන් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වෙත්වා. ඒ සියලු දෙනාටම ගෞතම බුදු සසුනේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.